සරණයි සියලුම දෙනාට. අපි මේ වෙනකොට පාලි භාෂාව කරන්නේ පාඩම් මාලාවේ තදිත කාණ්ඩයේ අංක 11 අභ්‍යාසයේ සාකච්ඡා කරමින් අංක 9 අතකෝ තේසං ද්වාදස නහුතානං මාගධිකානං බ්‍රාහ්මණ ගහපතිකානං ඒ තදහෝසි උරුවෙල කස්සපෝ මහා සමනේ බ්‍රහ්මචරියං චරතිති. අතකෝ ඉක්බිති තේසං ඒ ද්වාදස නහුතානං ද්වාදස නහුත 1,20,000ක් වූ මාගධිකානං බ්‍රාහ්මණ ගහපතිකානං මගධවාසී බ්‍රාහ්මණ ගෘහපතිවරුන් හට ඒ තද හෝසි මේ අදහස ඇතිවිය. උරුවෙල කස්සපෝ මහා සමනේ බ්‍රහ්මචරියං චරතිති. උරුවෙල කස්සපෝ උරුවෙල කාශ්‍යප මහා සමනේ මහා ශ්‍රමණයන් සමීපයෙහි බ්‍රහ්මචරියං චරතිති. බඹසරෙහි හැසිරෙන්නේය. මේක ස්වාමීන් වහන්සේ මාගධිකානං මාගධ නික. ඔව් ඒ පදය එතන තියෙනවා. සම්මිත පදයක් විදිහට. මගධේහි වූ මගධේහි උපන් මගධයට අයත් කියන අර්ථය ලබා දෙනවා. මගධ නික කියන ප්‍රත්‍යයෙන් යොදන මේ සම්මිත පදේ. අංක 10 අස්සෝසිකෝ රාජා මාගධෝ සේනිය බිම්බිසාරෝ සමනෝ කලු භෝ ගෝතමෝ සක්්‍ය පුත්තෝ සක්්‍ය කුලා පබ්බජිතෝ රාජගහං අනුප්පත්තෝති. මාගධෝ සේනිය බිම්බිසාරෝ රාජා මගධයේ සේනා ඇති බිම්බිසාර රජතුමා. මාගධෝ මගධේ වූ සේනියෝ බිම්බිසාරෝ රාජා සේනිය බිම්බිසාර රජතුමනි. සක්්‍ය කුලා පබ්බජිතෝ සාක්‍ය කුලයෙන් පැවිදි වුණා වූ භෝ ගෞතමෝ සක්්‍ය පුත්තෝ සමනු භවත් ගෞතම සාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයන් වහන්සේ රාජගහං අනුප්පත්තෝ කලු ඉති. රාජගහට අනුප්‍රාප්ත වූයේලු යන මේ පුවත අස්සෝසි ඇසුවේය. ඒකේ ස්වාමීන් වහන්සේ මාගධෝ කියන එක මාගධෝ කියන්නේ මගධන එහි උපන්නේ කියන නේ ස්වාමීන් වහන්සේ. අස්මින් ජාතෝති එහි උපන් එහෙම නැත්නම් ඒට අයත් කියන අර්ථ දෙකම කියනවා. සේනියෝ කියන එක ස්වාමීන් වහන්සේ සේනනිය නෑ සේන ඊය කියන ප්‍රත්‍ය අතර එතන තියෙන්නේ. ඒක අපිට තවම ඉගෙනගෙන නැහැ. ඉදිරියට තමයි ඒ සත්‍ය යොදලා දෙන්නේ. එතකොට එතන ඊය කියන ප්‍රත්‍යය යෙදෙන්නේ ඇති කියන අර්ථය. ඔහුට මේ තිබේ. එතකොට සේනා ඊය සේනිය වෙනවා. ඒ කියන්නේ සේනා ඇති කියන අර්ථය. ඒක අපිට ඉදිරියේදී මේ ඊය කියන ප්‍රත්‍යය ගැන ඉගෙන ගන්න ලැබෙයි. දැනට මෙතන මේක මතක තියාගන්න මේ පදයක් තද්දිතයක් කියන එක. හැකි තැන්හි තද්දිත පද යොදමින් පාලියට නැගිය යුතුය. අංක 1 පාටලීගමෙහි උපාසකවරු එතුමාගේ එහි පැමිණීම අසා එතුමන් වසන තැනට ගොස් තමන්ගේ සන්තාගාරයට පැමිණෙන්නට ආරාධනා කළහ. පාටලීගාමෙහි උපාසකවරු පාටලීගාමේ උපාසකා එතුමාගේ තස්ස එහි තත්ත පැමිණීම අසා ආගමනං සුත්වා එතුමන් වසන තැනට ගොස් තස්ස වසනට්ටානං ගන්්වා තමන්ගේ සන්තාගාරයට අත්තනෝ සන්තාගාරං පැමිණෙන්නට පාපුනිතුන් ආරාධනා කළහ. නිමත්ත ඉන්සු. පාටලී ගමෙහි කියනකොට මේක ඇත්තටම මෙතන තද්දිතයක් කරන්න පුළුවන්. පාටලී ගාමයට අයත් කියන අර්ථයෙන් මෙතන තද්දිතයක් යොදන්න පුළුවන්. එතකොට ඒක උඩට ගියොත් එහෙම ඔය පාලි භාෂාව කරන්නේ පොතේ
අභ්‍යාසාංක 11ට උඩ ජේ කියලා අකුරක් දාලා එතන එහි උපන්නේ හෝ එතනට අයත් වූයේ කියන අර්ථයෙන් නික ප්‍රත්‍යය යොදලා තියෙනවා. එතකොට එතන මේ නික ප්‍රත්‍යය යොදන එක මෙතෙන්ට අදාළ කරන්නට පුළුවන්. එතකොට පාටලී ගාම නික කියන ප්‍රත්‍යය යොදලා පාටලී ගාමික කියලා පදේ හදන්න පුළුවන්. එතකොට පාටලී ගාමික කියන පදේ සකස් කරලා ඒ පදය මෙතන උපාසකවරු කියන වචනේ බහුවචන නිසා මෙතන මේ පාටලී ගාමික කියන පදයක් පඨමා විභක්ති බහුවචනයේ වර්ණගල විශේෂණයක් විදිහට දක්වන්න පුළුවන්. එතකොට පාටලී ගාමිකා උපාසකා පාටලී ගමෙහි ඌ පාටලී ගමෙහි උපන් නැත්නම් පාටලී ගමට අයත් කියන අර්ථය තමයි එතන නික ප්‍රත්‍යය යොදන්නේ. එතකොට පාටලී ගාම නික. අංක 2 එහි පැමිණි ඔවුහු ශාලාවෙහි වැලි විසුරුවා ආසන පනවා දොරටුව සමීපයෙහි දියහැලියක් තබා පහන් දැල් වූහ. එහි පැමිණි ඔවුහු තත්ත ආගතාතේ ශාලාවෙහි ශාලායන් වැලි විසුරුවා වාලුකං විස්සජ්ජෙත්වා ආසන පනවා. එතන විස්සජ්ජෙත්වා කියන අර්ථයෙන් ගොඩක් වෙලාවට ගණන්නේ නිදහස් කරලා කියන අර්ථය. ඒක ඔය වගේ තැන්වලට යොදන්න බෑ. යොදන්න පුළුවන් වෙන්නේ ඕකිරා පෙත්වා කියන වචනේ. ඕකිරති කියන්නේ විසුරුවනවා, අතුරවනවා කියන අර්ථය. එතකොට ඒ අර්ථය තමයි ගන්නට ඕනේ. ඕකිරා පෙත්වා ආසන පනවා ආසනානි පඤ්ඤාපෙත්වා දොරටුව සමීපයෙහි දියහැලියක් තබා ద్వාරස්ස සමීපේ උදක චාටියන් තපෙත්වා පහන් දැල්වූහ. දීපේ ජාලයින්සු. මම දැක්කේ මේ පොතේ තියෙනවා ద్వාර කොට්ටක සමීපය කියලා වචනයක් කියලා. මෙතන දොරටුව කියන එක ඒ අර්ථයෙන් යොදන්නේ. බුදුරද සිවුර පොරවා පාත්‍රයගෙන භික්ෂූන් සමග සන්තාගාරයට ගොස් පා සෝදා ඇතුළු වී මධ්‍යයෙහි පිහිටි කුළුණ මුල නැගෙනහිරට මෝනලා වැඩහුන්නේය. බුදුරද බුද්ධෝ සිවුරු පොරවා චීවරං පාරුපිත්වා පාත්‍රයගෙන පත්තං ආදාය පත්තමාදාය භික්ෂූන් සමග භික්ඛූහි සද්දින් සන්තාගාරයට ගොස් සන්තාගාරං ගන්්වා පාසෝදා පාදේ දෝවිත්වා ඇතුළු වී පවිසිත්වා මධ්‍යයෙහි පිහිටි කුළුණ මුල මජ්ජිමස්ස තම්බස්ස මූලේ නැගෙනහිරට මුහුණලා පුරතාභිමුඛෝ වැඩහුන්නේය නිසීදී. සිවුරු පොරවා කියන එක කොහොමද පරිවර්තනය වෙන්නේ? චීවරං පාරුපිත්වා කියලා කියනවා. චීවරං කියන එක ගත්තොත් අපිට තද්දිතයක් දාන්න බෑ එතන. කාසාවං කියන පදේ දැම්මොත් අපිට එතන තද්දිතයක් හදන්න. කසාවන කියන පදයෙන් කාසාව කියලා හදලා කාසාවං පාරුපිත්වා කසාවත් පොරවා කියන එතනට තද්දිතයක් කරන්න බෑ. මධ්‍යේහි පිහිටි කුළුණ මුල ස්වාමීන් වහන්සේ එහි උපන්නේකේ ජාතාර්ථය කියලා එකක් තිබුණා. එකෙන් ගත්තා. ඇත්තටම එතන මධ්‍යේහි ඌ කියන අර්ථය තමයි ගන්නෙ. මජ්ජිමේ තම්බ මූලයේ. අංක 4 ආනන්දය තෝ දැන් කුසිනාරාවට ගොස් එහි වැසි මල්ලයන්ට මෙසේ දැනුම් දෙව. වාසෙට්ටයනි අද රෑ පශ්චිම යාමේ බුදුන්ගේ පිරිනිවීම වන්නේය. ආනන්දය තෝ දැන් ඉදානි ත්වං ආනන්ද කුසිනාරාවට ගොස් කුසිනාරං ගන්්වා එහි වැසි මල්ලයන්ට තත්ත කෝසිනාරකානං මල්ලානං මෙසේ දැනුම් දෙව. ඒවං ආරෝචේහි වාසෙට්ටයනි අද රෑ අජ්ජකෝ වාසෙට්ටා රාත්‍රියේ පශ්චිම යාමේ රත්ත්‍යා පච්චිම යාමේ
බුදුන්ගේ පරිනිර්වාණය වන්නේය. භගවතෝ පරිනිබ්බානං භවිෂ්‍යති ඉති වන්නේ යයි කියලා ස්වාමීන් වහන්සේ ඉති කියලා එකක් හරි. දැම්මා. එතකොට එතන මේ මට නැවත කියන්න එහි වැසි මල්ල යන්න කියන තැන තත්ත කෝසිනාරකානං මල්ලානං. ඒක ස්වාමීන් වහන්සේ තත්ත කියන එක මට ඒක තැන සැකයක් තියෙන එක දානවද නැද්ද තත්ත අයින් කරන්න ඕනේ. තත්ත එතෙන් අනවශ්‍යයි. තත්ත එහි වැසි කියන එක කෙලින්ම කෝසිනාරකාන කියන පදයෙන් එනවා. කෝසිනාරා වැසි කියන අර්ථය. කෝසිනාරකානං මල්ලාන කියනකොට කෝසිනාරක කියන පදයක් අපි ඊයේ කතා කරා තද්දිතයක්. ඊට පස්සේ මෙතන වාසෙට්ට කියන එක අපිට තද්දිතයක්. ඊට පස්සේ පච්චිම කියන එක තද්දිතයක්. නමුත් ඒක අපි දැනට ඉගෙනගෙන නැහැ. පච්චා ඉම කියලා ඉම ප්‍රත්‍යයෙන් හැදෙන්නේ අපිට ඉදිරි පාඩමේ දකින්න පුළුවන්. එතකොට මේ පද තුන තද්දිතයක්. අංක 5 එකල්හි ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිර තෙමේ මහත් භික්ෂූ පිරිසක් සමග ආවානුවරින් කුසිනාරාවට එන්නේ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක් මුල වැඩහුන්නේය. එකල්හි තස්මින් සමයේ ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිර තෙමේ ආයස්මා මහා කස්සපත් තේරෝ මහත් වූ භික්ෂූහු පිරිසක් සමග මහන්තෝ භික්ඛු පරිසාය සද්දින් කුසිනාරාවට එන්නේ පාවානුවරින් කුසිනාරාවට එන්නේ. ඒක ස්වාමීන් වහන්සේ පාවානුවරින් කියන එක මම එතන විභක්තිය නම් දාලා නැහැ. කෝසිනාරං ආගච්ඡන්තෝ කියන එක ස්වාමීන් වහන්සේ නික්මීම කියන එක මට පාවා කියන්නේ ඉතිලිංගයි. ඒ නිසා පාවාය කියනකොට පංචමිය පාවානුවරින් කුසිනාරං ආගච්ඡන්තෝ මාර්ගයෙන් ඉවත්ව මග්ගා අපක්කම්ම එක්තරා ගසක් මුල වැඩහුන්නේය. අඤ්‍යතරස්මින් රුක්ක මූලේ නිසීදී. මට නැවත කියන්න මහත්වෝ භික්ෂු පිරිස සමග කියන තැන මහන්තෝ භික්ඛු පරිසාය සද්දින්. එතකොට භික්ඛු පරිසාය කියන එකට මහන්ත කියන શબ્දේ විශේෂණ වෙනවා. එතකොට මහන්තෝ කියලා කියන්න බෑ. කොහොමද? පරිස කියන શબ્දේනේ ඉත්තිලිංගයිනේ. පරිස කියන શબ્දේ ඉත්තිලිංගයි. එතකොට පරිසාය කියලා කියනකොට මහන්ත શબ્දයක් ඉත්තිලිංගයේ ඒක වචන තතියාවේ වර්ණගෙන. එතකොට මහතියා භික්ඛුසි පරිසාය සද්දි. හරි. එතකොට මෙතන මොකක්ද අපිට තද්දිත කරන්න? ඇත්තටම මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ නම කස්සප නෙවෙයිනේ. මේ ස්වාමීන් වහන්සේ කාශ්‍යප ගෝත්‍රයේ. ඒකයි කස්සප කියලා කියන්නේ. නැත්තම් මොකද මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ හැබෑ නම? පිප්පලි. ඔව් පිප්පලිනේ. ඒ පිප්පලි කුමාරයා කාශ්‍යප ගෝත්‍රයේ. කාශ්‍යප ගෝත්‍රයටයි අයිති. එතකොට මෙතන කාශ්‍යප ගෝත්‍රයේ වූ නැත්තම් කාශ්‍යප පරපුරෙහි වූ කියන අර්ථය තමයි දෙන්නේ මෙතන. එතකොට කස්සප න කියන අර්ථය. කස්සප න කියන එක තමයි ඊට පස්සේ එතන වෘද්ධියක් වෙන්නේ නැහැ. අර අවසාන ආකාරයේ විතරයි මේ පදයට එකතු වෙන්නේ. ඒක නිසා හොයන්න අමාරුයි සහ එකපාර තේරුම් ගන්න අමාරුයි මේක මොකක්ද කියලා. මේක ඇත්තටම තද්දිත නාමයක්. ඒ වගේම තමයි මේ අපේ බුදුරජාණන් වහන්සේට කියන ගෝතම කියන පදයක්. ඒකත් තද්දිත නාමයක්. ගෝතම න කියන එකම තමයි ගෝතම වෙලා තියෙන්නේ. මොකද භාග්‍යවතුන් වහන්සේගේ නම ගෝතම නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේගේ නම බුදුරජාණන් වහන්සේගේ නම ඇත්තටම සිද්ධාර්ථ කියන එකනේ. අපි ගෞතම කියලා හඳුන්වන්නේ උන්වහන්සේගේ ගෝත්‍රයේ නම. ගෞතම ගෝත්‍රයේ වූ. ඒකනේ සිද්ධාර්ථ කුමාරයාගේ පුංචි අම්මට කියන්නේ ගෝතමී කියලා. ඇයි ගෝතම ගෝත්‍රයේ වූ ස්ත්‍රිය කියන අර්ථයෙන්. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ගෝතම කියන නමත් මේ තද්දිත නාමයක්. එතකොට ඒ ගෝත්‍රයේ වූ කියන අර්ථය එතනිනුත් ලබා දෙනවා. අංක 6 මහා ප්‍රජාපති ගෝතමිය හිසකෙස් කපා කසාවත් හැඳ ශාක්‍ය වංශික ස්ත්‍රීන් බොහෝ දෙනෙකු සමග වෛශාලියට ගොස් බුදුරදුන්ගෙන් පැවිද්ද ඉල්වීය. මහා ප්‍රජාපති ගෝතමිය හිසකෙස් කපා
කේසේ චින්දිත්වා කසාවත් හැඳ කාසාව වත්තානි අච්ඡාදිත්වා ශාක්‍ය වංශික ස්ත්‍රීන් බොහෝ දෙනෙකු සමග බහූහි සකියානීහි සද්දින් වේශාලියට ගොස් වේශාලින් ගන්වා බුදුරදුන්ගෙන් පැවිද්ද ඉල්ලුවීය. භගවන්තං පබ්බජං යාචි කසාවත් හැඳ කාසාව වත්තානි අච්ඡාදෙත්වා කියලා. එතන කාසාව වත්තානි කියන එක අවශ්‍යත් නැහැ. කාසාවානී කියලා ගත්තත් හරි. ඊට පස්සේ ගෝතමී කියන එක මෙතන ගෝතම න කියන එක තද්දිතයක් වෙනවා. ඊට පස්සේ ඒකට ස්ත්‍රී ලිංගයට හරවන්න ඔය හුඟක් තද්දිත ප්‍රත්‍යය ස්ත්‍රී ලිංගයට හරවනකොට කෙලින්ම ඊ කියන ප්‍රත්‍යය යොදන්න එච්චරයි. ගෝතම කියලා හැදුනට පස්සේ ඒකට අවසානයේ ඊ කියලා එකක් එකතු කරනවා. එතකොට ගෝතමී. එතකොට ඒකත් තද්දිතයක්. එතකොට ශාක්‍ය වංශික කියන එකත් තද්දිතයක්. ශාක්‍ය වංශ නික. එතකොට එතන නික කියන ප්‍රත්‍යයෙන් හඳුන්වන්නේ ඒ ශාක්‍ය වංශයට අයිති කියන අර්ථය. ස්වාමීන් වහන්සේ ඒකනේ ශාක්‍ය වංශිකනේ ස්වාමීන් සකියානීහි කියලා තියෙන්නේ ඒක. එතකොට ඒකද එතන ප්‍රත්‍යය හැදෙන්නේ ශාක්‍ය කියන පදයට නාන කියන ප්‍රත්‍යය. නාන කියන ප්‍රත්‍යය එකතු වෙලා කලින් ඇති බලන්න අංක 51 කියන කොටසේ නාන නායන කියලා ප්‍රත්‍යය දෙකක් කියනවා. සාකියාන කියලා හැදෙනවා පදයක්. සාකියාන ඊට පස්සේ ඒකත් ස්ත්‍රී ලිංගයට හරවන්න ඕන නිසා ඊ කියන ප්‍රත්‍යය දානවා. එතකොට සාකියානි